හරි. එතකොට මේකේදී අපිට කතා කරන්න තියෙන්නේ ස්පෙෂල් decisions on common shares. එතකොට මෙතනදී මේක මේ ස්ලයිඩ් එකේ තියෙන ටික කතා කරන්න කලින් මේක අර concept හතරක් තියෙනවා. ඒ concept හතර පොඩ්ඩක් කතා කරලා ඉමු මේවට යන්න කලින්. හරි. එතකොට මේකදී අපිට මේන්ලිම කතා කරන්න දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි announce date කියන එක. තව එකක් තියෙනවා X date. හරි. එතකොට සරලව කිව්වොත් මේ announce date එක සහ X date එක කියන්නේ මොකක්ද කියන එක announcement date නැත්නම් announce date. ඒතර announcement date කියන එකෙන් කියවෙන්නේ අපි මොකක් හරි decision එකක් ගන්න යනවා. ඒ කියන්නේ දැන් අතන අපිට example විදිහට දාලා තිබ්බ එකේ තිබ්බනේ decision හතරක්. stock dividend හරි එහෙම නැත්නම් stock split හරි right issue හරි ඒ bonus issue හරි මොකක් හරි අපි කරන්න යන අපේ decision එකක් ගන්නකොට අනිවාර්යයෙන්ම මේකේ announce date එකක් දානවා. ඒ වගේම මේකේ X date එක කියලා එකකුත් තියෙනවා. ඒතර මේ announce date එකයි X date එකයි කියන දෙක අපිට වැදගත්. ඒ වගේම මේකේ තව date එකක් තියෙනවා decision. decision එක ගන්න date එක date එකක්, announce date එක තව date එකක්, X date එක කියන්නේ තව date එකක්. එතන මෙන්න මේ date තුනම මේකේදී අපිට තියෙනවා. මේ date තුනම අපිට වැදගත්. හරි. එතකොට මම මේක සරලව පෙන්නුවොත් decision date එක කියලා කියන්නේ උදාහරණයක් විදිහට හිතමු මොකක් හරි කම්පැනි එකක බෝඩ් මීටින් එකක හරි ස්පෙෂල් මීටින් එකකදී හරි තීරණය කරනවා මොකක් හරි හිතමුකෝ දැන් අපි බෝනස් ඉෂුව එකක් කියලා. ඒතර බෝනස් ඉෂුව වලට බෝනස් ඉෂුව කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ කිව්වා. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් හරි ස්ටොක් ඩිවිඩන්ඩ් කියලා හරි තමයි පාවිච්චි කරන්නේ. ඒතර ස්ටොක් ඩිවිඩන්ඩ් එක අපි දැන් හිතමු. ඒතර ස්ටොක් ඩිවිඩන්ඩ් එකක් විතර ගත්තොත් ස්ටොක් ඩිවිඩන්ඩ් එකක් දෙන්න ඩිසිෂන් එකක් ගන්නවා කම්පැනි එකෙන් බෝඩ් මීටින් එකේදී මෙන්න මෙදාට. මෙදාට ඩේට් එකක් දැම්මොත් ජූලයි 20 වගේ ගන්නකො. හරි දැන් ජූලයි 20 අපි ඩිසිෂන් එකක් ගන්නවා. මොකද ස්ටොක් ඩිවිඩන්ඩ් එකක් දෙන්න. එතකොට අපි ජූලයි 20 ඩිසිෂන් එක ගත්තට අපි ඕක එනවුන්ස් කරන්නේ නැහැ ඩිසිෂන් එක ගත්ත දවසේ. අපි සාමාන්‍යයෙන් එනවුන්ස් කරන්න සති දෙකකට තුනකට කලින් තමයි අපේ ඩිසිෂන් එක ගන්නෙ. එතකොට අපි හිතමු මේක ඩිසිෂන් එක එනවුන්ස් කරනවා ඕගස්ට් 20. හරි. එතකොට ඩිසිෂන් එක ගත්තා ස්ටොක් ඩිවිඩන්ඩ් එකක් දෙන්න ජූලයි 20. එනවුන්ස් ඩේට් එක තියෙනවා අගෝස්තු 20. X date එක. ඒතර X date එක හිතමු අපි සැප්තැම්බර් 20 කියලා. හරි.
දැන් ඒතර මේකෙදි මුලින්ම මතක තියාගන්න ඩිසිෂන් එක ගන්න දවසට තමයි අපි ඩිසිෂන් ඩේට් එක කියලා කියන්නේ. ඒතර එදාට තමයි අපි අපේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා එහෙම නැත්නම් අපේ කම්පැනි එකේ ඩිරෙක්ටර්ස්ලා තීරණයක් ගන්නේ මෙහෙම දෙයක් දෙනවා. මොකක් හරි ඔය ඔප්ෂන් එකක තන තිබ්බ ඔප්ෂන් හතරෙන් මොකක් හරි හතරෙන් එකක් හරි හතරෙන් දෙකක් හරි යම් දෙකක් ඒ ඩිසිෂන් එකක් ගන්න මෙන්න මෙදාට. ඒතර මෙදා මේ ඩිසිෂන් එක අරගෙන ඒතර මෙදා මේ ඩිසිෂන් එක ගන්නවා කියලා මෙදා තීරණය කරනවා අපි ඇනවුන්ස් කරන ඩේට් එක සහ එක්ස් ඩේට් එක ෆුල් ප්‍රයිස් එක සහ එක්ස් ප්‍රයිස් එක කියන ඔය ඔක්කොම ටික ඩිසයිඩ් කරලා ඉවරයි මෙන්න මෙදාට ඩිසිෂන් ඩේට් එක ගන්නකොට. ඒතර ඇනවුන්ස් ඩේට් එකේදී ඇනවුන්ස් කරනවා. ඒ වගේම එක්ස් ඩේට් එකේදී ඒ අපි කරන්න ගත්ත ඩිසිෂන් එක ක්‍රියාත්මක කරනවා. ඒතර උදාහරණයක් විදිහට අපි ගත්තා ස්ටොක් ඩිවිඩන්ඩ් එකක් තමයි අපි ගත්තේ. ඒතර ස්ටොක් ඩිවිඩන්ඩ් එකක් දෙන්න දැන් ඔන්න මෙදා ඩිසිෂන් එකක් ගන්නවා. ඇනවුන්ස් කරනවා අගෝස්තු 20. ඒතර අගෝස්තු 20 ඇනවුන්ස් කරනවා කියලා කියන්නේ අගෝස්තු 20 ඉඳන් අපි ටයිම්ලයින් එකක් විදිහට ගත්තොත් ටයිම්ලයින් එකක් විදිහට ගත්තොත් ඩිසිෂන් ඩේට් එක තියෙනවා මෙදා. ඒ වගේම අනවුන්ස් ඩේට් එක තියෙනවා මෙදා. එක්ස් ඩේට් එක තියෙනවා මෙදා. එතකොට මෙතන අපිට පේනවා මේ ජූලි 20 ඉඳන් අගෝස්තු 20 වෙනකම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ ජූලි 20 ඉඳන් අගෝස්තු 20 වෙනකම් තියෙන ප්‍රමාණයට නැත්නම් ඒ දවස් ටිකට අපි කියනවා මෙන්න මේ ටිකට අපි කියනවා මේ ඩිසිෂන් එක නැත්නම් මේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ගත්ත ඩිසිෂන් එක ප්‍රයිවට් ඉන්ෆර්මේෂන් එකක්. එහෙමත් නැත්නම් කියනවා ඉන්සයිඩර් ඉන්ෆර්මේෂන් එකක් කියලා. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි මේ ඩිසිෂන් එක ගත්ත දවසට පස්සේ ඩිරෙක්ටර්ස්ලා දන්නවා මේ ස්ටොක් ඩිවිඩන්ඩ් එක ගැන. ඒ වගේම අපේ ඩිරෙක්ටර්ස්ලාගේ නැත්නම් ඩිරෙක්ටර් බෝඩ් එකේ ක්ලෝස්ලි රිලේටිව්ස්ලා ක්ලෝස් රිලේටිව්ස්ලා එහෙම නැත්නම් ළඟ කට්ටිය එයාලා දන්නවා මේ ඩිසිෂන් එක ගැන. ඒක තමයි මෙතන කියන්නේ ප්‍රයිවට් ඉන්ෆර්මේෂන් ඉන්සයිඩර් නැත්නම් ඉන්ෆර්මේෂන් කියන එක. එතකොට මෙන්න මේ කාලේ ඇනවුන්ස් කරාට පස්සේ ඇනවුන්ස් කරාට පස්සේ යන කාලෙට අපි කියනවා මෙන්න මේ කාලේ මේ අතර කාලෙට මේ කාලෙට අපි කියනවා කම් ප්‍රයිස් කියලා. ප්‍රයිස් ඒක කම් ප්‍රයිස් කියලා කියන්නේ with value attached. හරි. මොන දැන් මෙන්න මේ කම් ප්‍රයිස් කියන එක හරියට තේරුම් ගන්න. කම් ප්‍රයිස් කියලා කියන්නේ අපි දැන් මෙතනදී ඩිසිෂන් එකක් ගන්නවා. අපි දැන් මෙතනදී ගත්ත ඩිසිෂන් එක තමයි මොකද්ද? ස්ටොක් ඩිවිඩන්ඩ් එකක් දෙන්නේ. ස්ටොක් ඩිවිඩන්ඩ් එක කියලා කියන්නේ බෝනස් ඉෂුව එකක් වගේ. කියන්නේ අපි නිකන් ෂෙයාර්ස් දෙනවා ෂෙයාර් හෝල්ඩර්ස්ලාට. දැන් තියෙන එක්සිස්ටිං අපි මේ එක්ස් ඩේට් එක දවසේ ඉන්න ෂෙයාර් හෝල්ඩර්ස්ලාට අපි ඩිවිඩන්ඩ් එකක් දෙනවා ස්ටොක්ස් වලින්. කෑෂ් නෙමෙයි ස්ටොක්ස් වලින්. එතකොට දැනට මේක අනවුන්ස් ඩේට් එක තියෙන්නේ අගෝස්තු 20. අගෝස්තු 20 අනවුන්ස් ඩේට් එක කියලා මෙදා මම කිව්වා මේ ඩිසිෂන් එක ගත්තට පස්සේ මේ අනවුන්ස් ඩේට් එක සහ ඩිසිෂන් ඩේට් එක අතර කාල පරිච්ඡේදයේ මේ අපේ ඩිසිෂන් එක නැත්නම් මේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලාගේ ඩිසිෂන් එක ගැන දන්නේ කවුද? බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලාගේ ළඟ රිලේටිව්ස්ලා විතරයි. ඒ වෙන කවුරුත් දන්නේ නැහැ. බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා සහ එයාලගේ ළඟ
රිලේටිව්ස්ලා විතරයි මේ ළඟදී දන්නේ මේ ඩිසිෂන් එක ගැන. එතකොට මේ ඩිසිෂන් එක ගැන මෙයාලා දැනගන්නවා මේ කාලේ ඇතුළත වෙනකම්. හැබැයි මෙන්න මෙදාට මේක ඔක්කොම දැනගන්නවා. හරිද? මෙදාට මේක ඔක්කොම දැනගන්නවා මෙහෙම ඩිසිෂන් එකක් මේගොල්ලෝ අරන් තියෙනවා කියන එක. එතකොට මේක හැමෝම දැනගත්තට පස්සේ මොකක්ද වෙන්නේ? මේ ඩිසිෂන් එකේ හින්දා සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? අපේ කම්පැනි එකේ දැන් තියෙන එක්සිස්ටිං කට්ටියට නිකන් ෂෙයාර්ස් දෙනවා. ඒතර ඒක අනිවාර්යයෙන්ම වාසි. නිකන් ෂෙයාර්ස් දෙන එක වාසියක් අපිට. ඒතර නිකන් ෂෙයාර්ස් හම්බෙන එක වාසියකින් නම් මොකද කරන්නේ? ගොඩක් කට්ටිය ඉල්ලුම් කරන්න පුළුවන්. එතකොට හැබැයි මෙතන මම කියලා තියෙනවා එනවුන්ස් ඩේට් එක සහ එක්ස් ඩේට් එක අතරේ තියෙන්නේ කම් ප්‍රයිස් එකක් කියලා. ඒතර ඒ කම් ප්‍රයිස් එක කියන්නේ හේතුව තමයි ඒ වගේම කියලා තියෙනවා with value attached කියලා. එතකොට දැන් හිතන්නකෝ මෙතන මේ එනවුන්ස් ඩේට් එකෙන් පස්සේ මේ එනවුන්ස් ඩේට් එක නැත්නම් අගෝස්තු 20 ඉඳලා සැප්තැම්බර් 20 වෙනකම් නැත්නම් සැප්තැම්බර් 19 වෙනකම් ඒ කාල පරිච්ඡේදය ඇතුළත කවුරු ෂෙයාර්ස් ගත්තත් ඒ ෂෙයාර්ස් කරන ප්‍රොපෝෂන් එකට අර බෝනස් ෂෙයාර්ස් හම්බ වෙනවා. එතකොට එයාලට බෝනස් ෂෙයාර්ස් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. එක්ස් ඩේට් එක වෙනකොට එයාලා ෂෙයාර්ස් අරන් තියෙනවා නම් එයාලට ඒ ඩේට් එක යනකොට අනිවාර්යෙන් අර බෝනස් ඉෂුව එකේ ෂෙයාර්ස් හම්බ වෙනවා. ඒතර ඒ ෂෙයාර්ස් හම්බ වෙන නිසා අපි කියනවා ෂෙයාර්ස් වල නෝමල් ප්‍රයිස් එක නෙමෙයි එතකොට තියෙන්නේ කම් ප්‍රයිස් එක. කම් ප්‍රයිස් එකනම තමයි කියන්නේ with value attached price එකක් තමයි තියෙන්නේ. සිංහලෙන් කිව්වොත් අර අපි ඉෂුව කරන බෝනස් ඉෂුව එකේ තියෙන ෂෙයාර්ස් වල කොස්ට් එකත් එහෙම නැත්නම් ඒ ෂෙයාර්ස් වලට වැලියු එක කොස්ට් එක කියලාම කියනද සාමාන්‍ය වැලියු එකක් ඇඩ් කරලා තියෙනවා මෙන්න මේ කම් ප්‍රයිස් එකට. ඒ කියන්නේ නෝමල් ෂෙයාර් ප්‍රයිස් එක විදිහට හිතන්නකෝ දැන් සාමාන්‍යයෙන් තියෙනවා 28ක් කියලා. හැබැයි කම් ප්‍රයිස් එක වෙනකොට ඒක 30ක් වෙනවා. නැත්නම් 35ක් වෙනවා. ඒ වගේ ෂෙයාර් එකේ කම් ප්‍රයිස් එක වැඩි සාමාන්‍ය නෝමල් ප්‍රයිස් එකට වඩා. එතකොට කම් ප්‍රයිස් එක කියලා කියන්නේ මොකද්ද? with value attached. අර ගත්ත ඩිසිෂන් එකෙන් ෂෙයාර් හෝල්ඩර්ට හම්බෙන බෙනිෆිට් එක ඒකත් එකතු කරලා තමයි උතන කම් ප්‍රයිස් එක හැදලා තියෙන්නේ එතකොට. ඒක තමයි මතක තියාගන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ ඩේට් එකෙන් පස්සේ x ඩේට් එකෙන් පස්සේ x ඩේට් එකෙන් පස්සේ ටිකට අපි කියනවා x price කියලා. එතකොට මොකද්ද? com price කියලා එකක් තියෙනවා, x price කියලා තව එකක් තියෙනවා. ඒ වගේම announce date කියලා එකක් තියෙනවා, x date කියලා තව එකක් තියෙනවා. මතක තියාගන්න announce date එක සහ x date එක අතරේ තියෙන්නේ com price එක. ඒ වගේම x date එකෙන් පස්සේ තියෙන්නේ x price එක. එතකොට මෙතනදී මම කිව්වා මේ ගත්ත ඩිසිෂන් එක announce කරාට පස්සේ public එකෙන් දැනගන්නවා. දැනගත්තට පස්සේ ඒකට එයාලා shares ගන්න වෙනවා. එතකොට com price එකට තමයි shares issue කරන්නේ. එතකොට මොකද වෙන්නේ? අර benefit එකේ cost එකත් අපි attach කරලා තමයි shares විකුණන්නේ share value එක. උදාහරණයක් විදිහට මේ com price එක අපි ගත්තොත් 30ක් කියලා. සාමාන්‍යයෙන් x price එක වෙන්නේ හිතන්නකො 25ක් දැනට තියෙන්නේ කියලා. කම්පැනි එක decide කරලා තිනවා com price එක 30යි x price එක 25යි කියලා. එතකොට x price එක 25ක් තමයි මෙතනින් පස්සේ වෙන්නේ. දැන් බැලුවොත් පේනවා කවුරු හරි මේ announcement එක දැනගත්තට පස්සේ ආවිලා shares ගත්තොත් එයාට ගන්න වෙන්නේ 30ට. එක share එකක් 30ට. හැබැයි එයා ඒ announcement එක දැනගෙන හැබැයි ගන්න නැති වෙනලා ඊට පස්සේ ආවිලා ගත්තොත් එයාට share එකක් ගන්න පුළුවන් 25ට. හැබැයි එයා මෙතනදි ගන්නකොට සහ මෙතනදි ගන්නකොට නැත්තම් මේ announce date එකට පස්සේ සහ x date එක අතරේ සහ x date එකට පස්සේ වෙන මෙයා shares ගන්නකොට වෙනසක් තියෙනවා. අර bonus issue එකෙන් එයාට shares හම්බෙන්නේ නැහැ. එයා මේ x date එකට පස්සේ ගත්තොත්.
එතකොට ඒක ඒ එක්ස් ඩේට් එක දවසේ වෙනකොට තියෙන ෂෙයාර්ස් වලට බෝනස් ෂෙයාර්ස් හම්බ වෙන නිසා තමයි මේ කම් ප්‍රයිස් එකක් ඇවිල්ලා එක්ස් ප්‍රයිස් එකට දාලා කම් ප්‍රයිස් එක වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම තව දෙයක් තියෙනවා බැලුවොත් පේනවා මෙතන මේ ඩිසිෂන් ඩේට් එක සහ ඇනවුන්ස් ඩේට් එක අතර මේ ඩිසිෂන් ඩේට් එක සහ ඇනවුන්ස් ඩේට් එක අතර බැලුවොත් මේ කාලෙදි ප්‍රයිස් එකේ වෙනසක් වෙන්නේ නැත. එතකොට මේ බෝනස් ඉෂු එකෙන් හරියටම වැඩක් ගන්න පුළුවන් එන්න මේ කාලය ඇතුළත ගත්තොත්. ඩිසිෂන් ඩේට් එක සහ ඇනවුන්ස් ඩේට් එක අතර මොකද මේ කාලෙදි ගත්තොත් ෂෙයාර් එකේ ප්‍රයිස් එක අඩුයි. ඒ වගේම බෝනස් ෂෙයාර්ස් හම්බ වෙනවා. හැබැයි මේ කාලේ ගත්තොත් කම් ප්‍රයිස් එක කියන්නේ නෝමල් ප්‍රයිස් එකට වඩා වැඩි එකක්. හැබැයි ෂෙයාර්ස් හම්බ වෙනවා. මේ කාලට පස්සේ ගත්තොත් ෂෙයාර් ප්‍රයිස් එක ටිකක් අඩුයි. හැබැයි බෝනස් හම්බෙන්නේ නැත. ඒතර ඒක තමයි මේකේ වෙනස තියෙන්නේ. ඒතර කම් ප්‍රයිස් එක සහ එක්ස් ප්‍රයිස් එක ගැන කතා කරොත් කම් ප්‍රයිස් එක කියන එකට අපි කියන්න පුළුවන් price share the value attached to the share price. ඒ වගේම with the price we can buy shares share announcement date to until to the X date. එතකොට com price එක කියලා කියන්නේ මේ දෙක අතරේ නැත්නම් announce date එක සහ X date එක අතරේ තියෙන share price එක. එහෙම නැත්නම් කියන්න පුළුවන් value attached share price එකට තමයි කියන්නේ com price එක කියලා. මතක තියාගන්න හැම වෙලාවෙම com price එක වැඩි X price එකට වඩා. එතකොට X price එක කියලා කියන්නේ මොකද? Without value attached price එක. හරි. එතකොට මම හිතනවා දැන් මේ com price එක සහ X price එකයි announce මේ date තුනයි කියන ටික පැහැදිලි වෙන්න ඇති. එහෙම මොකක් හරි එතන අපැහැදිලිතාවයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද ඒකේ මොකක් හරි කියපු concept එකේ? හරි. එහෙනම් මම නෑ කියලා හිතුවා. ඔව් com price එක X price එකට වඩා හැමතිස්සෙම වැඩි. ඒ කියන්නේ X price එක com price එකට වඩා හැමතිස්සෙම අඩුයි. මොකද අර com price එක කියන එකට benefit එකක් attach වෙලා තියෙනවා. ඒතර X price එකේ benefit එක නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම X price එකට වඩා com price එක වැඩි වෙන්න ඕනේ. හරිද? හරි ඊළඟට අපි යන් stock split එකට. එතකොට stock split එක ගත්තොත් stock split is a corporate action that increase the number of corporations outstanding shares by dividing each other, which in turn diminishes its price. The stock market capitalization, however, remains the same. Just like the value of the 100 rupees does not change if it change for 250s. හරි. දැන් මෙතනදී මේ කියලා තියෙන එක stock split එක ගැනයි කියලා තියෙන්නේ. මෙතනදී වෙන්නේ මොකක්ද? shares divide වෙනවා. ඒ කියන්නේ එක share එක එකට වැඩි ගානකට divide වෙනවා. split වෙනකොට. එතකොට වෙන්නේ මොකද්ද? උදාහරණයක් විදිහට ගත්තොත් එක share එකක් shares දෙකක් වෙනවා. දැන් මේක උදාහරණයක් දීලා තියෙනවා. එක share එකක් තියෙනවා රුපියල් 100කට. හැබැයි මේක 2 to 1 split වෙනවලු. 2 for 1 split වෙනවලු. ඒ කියන්නේ එක share එකට share දෙකක් වෙනවා. එක share එකක් share දෙකක් වෙනවා. ඒතර එක share එකක් share දෙකක් වෙනවා නම් එක share එකක් අපිට ගන්න පුළුවන් 50කට. දැන් අපි කලින් කීයද share එකක් තියන් හිටියේ 100ට. හැබැයි දැනුත් අපි shares දෙකක් ගත්තොත්
අපිට තියෙන්නේ 100ම තමයි. මාකට් එකේ කැපිටලයිසේෂන් එක වෙනස් වෙන්නේ නැහැ. ස්ටොක් මාකට් එකේ කැපිටලයිසේෂන් එක වෙනස් වෙන්නේ නැත. මොකද මෙතන වෙන්නේ ස්ටොක් වල බෙදීමක් විතරයි. ස්ටොක් වල බෙදෙන ස්ටොක් ගාණ වැඩි වෙනවා. ස්ටොක් ප්‍රයිස් එකත් ඒට පැරලලිම අඩු වෙනවා. එතකොට each stakeholder received an additional share for each shareholder, but the value of each share is reduced by half. Two shares now equal to the original value of the දැන් මෙතනදී බලන්න 2:1 proportion එකට split කරාම අපේ shares 2 shares now equal the original value of the one share before the split. ඒ කියන්නේ අර shares ගාන වැඩි වෙනවා. හැබැයි ඒකට පැරලලිම අර share එකේ value එකත් අඩු වෙනවා. එතකොට අර market capitalization එකේ වෙනසක් වෙන්නේ නැත total එකේ. හරි. ඊළඟට වාසි affordability of each share is improved. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කලින් 100ට තිබ්බ share එක දැන් 50ට ගන්න පුළුවන්. එතකොට අපිට ඒක ගන්න පහසුයි. ලොකු ගාණක් කියලා දැන් කරන්න ඕනේ නෑ එකපාරට. ඇත්තටම පොඩි ගාණකින් share එකක් ගන්න පුළුවන් එතකොට. More shares are available to shareholders have a wider ownership base. ඒ කියලා කියන්නේ දැනට shares 100ක් තිබ්බ එක්කෙනාට split එකෙන් පස්සේ shares 200ක් තියෙනවා. එතකොට එයාගේ මොකද වෙලා තියෙන්නේ? share availability එක වැඩි වෙලා තියෙනවා. ඊළඟ එක investors expectation of price range. ඒ කියන්නේ investors ලා එතකොට expect කරන දැන් මේ shares වැඩි වෙච්ච නිසා දන්නවනේ shares demand එක increase වෙනවනේ සාමාන්‍ය price එක අඩු shares වල එතකොට demand එක increase වුණොත් එයාලට ඒක වැඩි ගන්නට ගුණ ගන්න පුළුවන්. ඊළඟට certain investors prefer stock that keep splitting. එතකොට investors ලා කැමතිලු සමහර අය split වෙන shares ළඟ තියන් ඉන්න. මොකද එතකොට යාගාව තියෙන shares ගන්න වැඩි වෙනවා. ඒ වගේම more liquidity. More liquidity කියලා කියන්නේ දැන් කලින් උදාහරණයකට අනුව ගත්තොත් එහෙම 100ක share එකක් එකපාර විකුණනට වඩා ලේසි 50ක share එකක් විකුණන්න ගියාම. ඒතකොට liquidity එක වැඩි අර split එකෙන් පස්සේ වෙන share එකෙන්. මොකද ඒක share value එක අඩු නිසා ඇත්තට මේක විකුණන්න ලේසි. ඊළඟට අවාසිය people treat share as more sellable on a if its share cost less. එතකොට people treat shares more sellable. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩක් විකුණන්න පෙළඹෙනවා කියන එකයි කියන්නේ එතකොට. විකුණන්න පුළුවන් වෙනවා කියන එකයි කියන්නේ. share එකේ cost එක අඩු නිසා ගොඩක් ඒවා විකුණන්න පුළුවන් වෙනවා. ඊළඟට cost of the split itself. හරි. එතකොට මෙතන කියන්නේ මොකද්ද? මේකට අපිට වියදමක් යන්නේ නැත. ස්ටොක් ස්ප්ලිට් එකකට එහෙම වියදමක් යන්නේ නැත එතකොට. ඒකේ වියදමත් ඒ ස්ප්ලිට් එකේම තියෙනවා කියන එකයි කියන්නේ. ඊළඟට listing requirement. listing share market එකේ requirement එකක් තියෙනවා ස්ටොක් ස්ප්ලිට් එකක් කරන්න ගියාම. ඊළඟට why do corporations split stocks? Increasing the number of shares outstanding. shares ගාන වැඩි කරගන්න එක තමයි එක හේතුවක් ස්ටොක් ස්ප්ලිට් එකක් කරන්න. shares ගාන වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම decrease the market price per share. ඒ කියන්නේ market එකේ තියෙන share price එක දැනට අඩු කරගන්න. stock is reduced proportionally to the new number of outstanding shares. ඒ කියන්නේ අපි issue අලුතෙන් split කරන ගානට proportionately අපේ තියෙන share price එක අඩු වෙනවා. done to allow average stock buyers to afford stock. ඒ කියන්නේ stock එක ගන්න පුළුවන් buyers ලට affordable ගතිය වැඩි වෙනවා. මොකද reason එක මේකේ price එක එකක price එක අඩු වෙන නිසා. ඊළඟට over the increase of the supply of stock. නැත්තම් stock එක වැඩි වෙනවා. stock එකේ තියෙන ප්‍රමාණය කලින් කම්පැනි එකට තිබ්බේ
shares 10,000යි නම් දැන් shares තියෙනවා 2 for 1 split කරාට පස්සේ shares ලක්ෂ 2ක්. එතකොට supply of stock එක වැඩි වෙලා තියෙනවා. All new shares are distributed to the existing shareholders. Existing shareholders ලටම අර අලුතෙන් split වෙන ටික අර proportionately බෙදිලා යනවා කියන එක කියන්නේ. The corporation does not make money in the stock split. හැබැයි stock split එකකින් සල්ලි හම්බෙන්නේ නැත කම්පැනි එකකට. මොකද ඒවා සල්ලි වලට විකුණන්නේ නැති නිසා. මාව ඇහෙනවද? පැහැදිලිව ඇහෙනවද? Who makes money when A split stocks? එතකොට මොකද්ද? ඒ කියන්නේ කම්පැනි එක ස්ටොක් ස්ප්ලිට් එකක් කරා කියලා කාටවත් සල්ලි හම්බෙනවද? එහෙම කාටවත් සල්ලි හම්බෙන්නේ නැත. ඇයි ඒකෙන් අපි සල්ලි ගන්නෙ නැහැ. දැන් තියෙන existing shareholders ලගේ shares ටික ස්ප්ලිට් වෙන එකක් විතරයි. නැත්නම් බෙදෙන එක විතරයි වෙන්නේ. එතකොට අපි කොහොමද ස්ටොක් ස්ප්ලිට් එකෙන් සල්ලි හොයන්නේ? Money made when A stock splits when price share goes up. ඒ කියන්නේ අනිවාර්යෙන් price එක වැඩි වෙන්න ඕනේ. price එක වැඩි වෙන්න ඕනේ අපිට අනිවාර්යෙන්ම මේ ස්ප්ලිට් එකෙන් මොනවා හරි benefit එකක් ගන්න ඕන. එතකොට උදාහරණයක් විතර ගත්තොත් මේක නම් මම නිකන් දැම්මේ. මේක තියෙන්නේ 2 for 1 කියලා ගත්තොත් අපිට proportion එක එතකොට ඒ කියන්නේ එක share එකක් share දෙකක් වෙනවා. 3 for 1 කියන්නේ 3ක් වෙනවා. 4 for 1 කියන්නේ 4ක් වෙනවා. 5 for 4 කියලා කියන්නේ shares 4ක් තිබ්බ එක්කෙනෙක්ට shares 5ක් හම්බ වෙනවා. ඒ කියන්නේ එතකොට 1.5ක් තමයි n. ඒ කියන්නේ එක share එකක් තිබ්බ එක්කෙනෙක්ට shares 1.25ක් හම්බ වෙනවා. 3 for 2 කියන්නේ එතකොට 1.5. එකක් තිබ්බ එක්කෙනෙක්ට 1.5ක් හම්බ වෙනවා. එතකොට 1 for 2 කියලා කියන්නේ reverse split එකක්. මෙතනදී කියන්නේ අර ස්ප්ලිට් එකේ අනිත් පැත්ත කියන්නේ. ඒ කියන්නේ shares දෙකක් තිබ්බ එක්කෙනෙක්ට share එකක් වෙනවා කියලා. එතකොට 0.5ක් වෙනවා. එකක් තිබ්බ එක්කෙනෙක්ට 0.5ක් වෙනවා. ඒ වගේම 1 for 4 කියලා කියන්නේ reverse split එකක්. හතරක් තිබ්බ එක්කෙනෙක්ට එකක් වෙනවා. ඒතකොට එකක් තිබ්බ එක්කෙනෙක්ට හම්බෙන්නේ ඇත්තටම 2.5 shares. මේ දෙකේ shares ගන්න අඩු වෙනවා. එතකොට හරි. මේ දෙක reverse split අනිත් දෙක normal split. ඊළඟට දෙනවා reverse split එක ගැන. reverse split කියලා කියන්නේ 1 for 5. එහෙම නැත්නම් shares 500ක් තියෙනවා. හැබැයි මේ shares 500ක් තිබ්බ එක 1 for 5 reverse split එකක් කරාම දැන් තියෙන්නේ shares 100යි. මුලින් 500ක් තිබ්බා. 1 for 5 reverse split එකක් කරාම තියෙන්නේ shares 100යි. ඒ 500 බෙදන්න ඕන 5න්. share 5ක් තියෙන කෙනෙක්ට share එකයි දෙන්නේ. ඒතර 500 බෙදුවාම 5න් එනවා shares 100ක්. ඒ වගේම split එකේදී split at 1.3 per share. එතකොට ඩොලර් 1.3යිලු එක share එකකට තියෙන්නේ split එකට කලින්. එතකොට මෙතනදිත් මේක ඕනනම් වැඩි කරලා බලන්න. 500 වැඩි කරන්නේ 1.3. එතකොට එනවනේ දැනට තියෙන total ගාන. ඊට පස්සේ බලන්න දැනට shares 100ක් තියෙනවා. එක share එකක price එක එනවලු 6.5. එතකොට 100 6.5න් වැඩි කරලා බලන්න එනවා ගාන 650ක් එනවා. 500 1.3න් වැඩි කරලා බලන්න ඒත් 650ක් එනවා. මේ දෙකම සමානයි කියලායි කියන්නේ. ඒ කියන්නේ ස්ප්ලිට් එකක් වුණා කියලා අර මාකට් එකේ කැපිටලයිසේෂන් එක වෙනස් වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. හරි. ඊළඟට දෙන එක්සැම්පල් එකක් දාන්න. මේක උඩ කියවන්නකො.
හරිද ඒක කියලා තියෙනවා. එතකොට 2 for 1 ස්ප්ලිට් එකක් කරනවලු 92ක් ෂෙයාර්ස් දෙන්නට කියනවලු. ස්ටොක් එකේ ප්‍රයිස් එක ස්ප්ලිට් එක වෙනකොට ස්ටොක් එකේ ප්‍රයිස් එක තියෙනවලු 75.56ක්. එතකොට ෂෙයාර්ස් ගන්න හදන විදිහ දීලා තියෙනවා. ඒ වගේම ෂෙයාර් එකේ නිව් ප්‍රයිස් එක හදන විදිහ දීලා තියෙනවා. ඒ වගේම මේ ෂෙයාර් ස්ප්ලිට් එකෙන් කාටවත් සල්ලි හම්බෙන්නේ නැහැ. හරි ඊළඟට යන්නද කවුරු හරි ඉක්මනට රේස් හෑන්ඩ් එකක්වත් දාන්න. ඊළඟට යන්නද හරි යන්න. ඊළඟට ඒ වගේ එක්සැම්පල් එකක් දාලා තිනවා. මේක ඉක්මනට බලාගන්න විනාඩියක් දෙන්න. හරි ඊළඟට තියෙන බෝනස් ඉෂුව ඔෆ් ෂෙයාර්ස්. ඒතර බෝනස් ඉෂුව එකක් කියලා කියන්නේ අපිට කලින් කතා කරපු තමයි හරි මේකටම තමයි කියන්නේ අපි ස්ටොක් ඩිවිඩන්ඩ් කියලා. එතකොට මේකදී වෙන්නේ අපි ෆ්‍රී ෂෙයාර්ස් ඉෂු කරනවා. A bonus share is a free shares of stock given to the current shareholders in a company based upon the number of shares that the shareholder already owns. ඒ කියන්නේ දැනට එයාලා ගාව තියෙන ප්‍රොපෝෂන් එකට එයාලා ෆ්‍රී ස්ටොක් එකක් දෙනවා. එතකොට number while the issue of bonus shares increase total number of shares issued and owned, it does not change the value of the company. Although the total number of shares increases, the ratio of number of shares held by each shareholders remain constant. එතකොට මේකට කියලා දුන්නා තියරි එකක්. සාමාන්‍යයෙන් මේක දැන් තව ටිකකින් කට් වෙයි. ඒතකොට ඉක්මනට ලොග් වෙන්න. බෝනස් ඉෂුව එකකදී ෂෙයාර් ඉෂු කරා අපි මේ ෆ්‍රී ෂෙයාර්ස් ඉෂු කරාට වෙල්ත් එකේ වෙනසක් වෙන්නේ නැත. උදාහරණයක් විදිහට කිව්වා කේක් එකක් 10ට කපලා තියෙනවා. ඊට පස්සේ කේක් එක 20කට නැත්නම් 14කට කපනවා. හැබැයි සේම් කේක් එකම තමයි. කේක් එකේ වෙනසක් වෙන්නේ නැහැ ටෝටල් එකේ. ඒතර බෝනස් ෂෙයාර් ඉෂු එකකින් සාමාන්‍යයෙන් බිස්නස් එකේ වැලියු එකේ වෙනසක් වෙන්නේ නැහැ කියලා කියනවා තියරිටිකලි. හරි. ඊළඟ මේකේ මේන් පොයින්ට් එක ඒක. ඊළඟ සිම්පල්.